හොඳයි අපි ලෙසන් එක පටන් ගමු. අද මම බැලුවේ අපි ගිය සතියේ කරානේ රාමු සැකිලි පාඩම ඉවර කරානේ. හරි? රාමු සැකිලි පාඩම ඉවර කරපු හින්දා සංදි කළ දඬුත් ඉවරයිනේ. ඔය ඒකට එතනින් එකක් ඉවරයි. අපි පියෝ මැත්ස් වලට යන්න කියලා බැලුවේ. හරි? එහෙනම් හොඳයිනේ. අපි මේ ගණිත අභ්‍යෝගය පාඩම කරන්න කියලා තමයි මං හිතුවේ. ඒක විභාගයටත් වැදගත් වෙනවා. ඔයාලගේ විභාගයේ එන පේපර් එකේ පළවෙනි ගාන විදියට එන්නේ ගණිත අභ්‍යෝගය. හරි? ඒක අලුත් මැතමැටිකල් කන්සෙප්ට් එකක් තමයි ඒක ඉගෙන ගන්නත් තියෙන්නේ. අපි එහෙනම් මේ ගණිත අභ්‍යෝගය පාඩම කරමු. මේක බීජගණිතය පොතේ තමයි කරන් තියෙන්නේ. අපිට අවකලනයේ යෙදීම් කතා කරන්නත් තියෙනවා. මේ දෙකෙන් ඕන එකක් අපිට කරන්න පුළුවන්. අවකලනයේ යෙදීම් කියන්නේ ටිකක් දිග පාඩමක්. හරි? ඒක අපි ඒකින්ද ඊළඟට කරමු. ඒකට කලින් අපි කණ්ඩාංග ජ්‍යාමිති යම් ප්‍රමාණයක් කතා කරන්නත් ඕන හින්දා අපි අද ගණිත අභ්‍යෝගය කරමු. අදයි දවස් දෙකක් වගේ යනවා ගණිත අභ්‍යෝගයේ විභාගයෙන් ගාන උත් හදා ගන්න පුළුවන් නේ. පළවෙනි ගාන. හරි? එහෙනම් මාතෘකාව දාගන්න ගණිත අභ්‍යෝගය කියලා. ඔයාලා මේ පියෝමැත්ස් වලට කියන්නේ බීජගණිතය පොත තියෙන්නේ. බහුපද වගේ ඒවා කරේ. අන්නේ පොත තමයි මේකට අදාළ පොත. එයා හොයාගන්න බැරිද? එයා නැද්ද දන්නේ නැහැ ඉතින්. හරි? ගණිත අභ්‍යෝගයේ මාතෘකාව දාගන්නකො. මේක බීජගණිතයට ඇල්ජිබ්‍රා කියන්නේ බීජගණිතේනේ. බීජගණිතයේ අර්ථය තමයි මේක අයිති වෙන්නේ. ලියන්න තමයි අමාරු පාඩමේ නම. අනිත් ඔක්කොම ලේසියි. හරි? ගණිත අභ්‍යෝගය. හරි. එතකොට මේ පාඩමේදී කරන්නේ ධන නිකිල සඳහා ධන නිකිල වලට තියෙන මොන හරි ප්‍රකාශනයක්. ධන නිකිල සඳහා වන ප්‍රකාශන මොන හරි තියෙනවා. ඒ ධන නිකිල වලට අදාළ යම් දේවල් ඔප්පු කරන්න. එම ධන නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා වලට නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා සම්බන්ධ මොන හරි ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේ දෙයක් අපි මාතෘකාව දාගන්නකො මෙහෙම. මේ මාතෘකාව ලිව්වට පස්සේ මෙහෙම ලියන්නකො. ධන නිකිල සඳහා වන ධන නිකිල සඳහා වන ප්‍රතිඵල ධන නිකිල සඳහා ධන නිකිල මත රඳා පවතිනන්නේ තියෙන ධන නිකිලයක් මත රඳා පවතින ගණිතමය ප්‍රතිඵල ධන නිකිලයක් මත රඳා පවතින ගණිතමය ප්‍රතිඵල සාධනය සඳහා සාධන ප්‍රවිධියක් ලෙස සාධන ප්‍රවිධියක් ලෙස ගණිත අභ්‍යුහන මූලධර්මය යොදාගනි. ගණිත අභ්‍යුහන මූලධර්මය යොදාගනි. ධන නිකිල වලට තියෙන ප්‍රතිඵල ධන නිකිල වලට තියෙන ප්‍රතිඵල සාධනය කරන්න මේ ගණිත අභ්‍යුහන මූලධර්මය පාවිච්චි කරනවා. මම උදාහරණයක් අරන් පෙන්නන්නම්කෝ. එතකොට උදාහරණයක් අරගෙන පෙන්නන්නම්කෝ. හරි? මේක සමහර ඒවා ඉංග්‍රීසි ටර්ම්ස් තියෙනවා. ඔයාලට කලබල වෙන්න ඕනේ නැහැ. හරි? දැන් මෙන්න මේ නිල් පාටින් තියෙන ටික බලන්න. 1 ධන 2 ධන 3 ධන n කියලා තියෙන්නේ. කියන්නේ එකේ ඉඳලා n දක්වා පදවල එකතු උදාහරණයක් වශයෙන් එකේ ඉඳලා 10 දක්වා එකතුව වගේ තියෙනවා. පළවෙනි ධනනේ කියලා 10. නැත්නම් පළවෙනි ධනනේ කියලා n වල එකතුව මෙන්න මේ ප්‍රකාශනයට සමානයි කියලා තමයි මේ ප්‍රකාශනය. මේක n කියන්නේ ධනනේ කියලා. හරි? දැන් ඔයාලට මේක මෙහෙම හිතන්නත් පුළුවන්. ඔයාලට O level කාලේ ඒවා දැන් මතක නැති හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලට මතක නම් ඔයාලට මේක මතක් වෙනවා මේ තියෙන්නේ මොන ශ්‍රේණියක්ද කියලා. මේ තියෙන්නේ මොන ශ්‍රේණියක්ද? සමාන්තර ශ්‍රේණියක් තියෙන්නේ සමාන්තර ශ්‍රේණියන්නේ. මුල් පදේ එක වෙච්ච අර පොදු ආන්තරය කියලා කියන්නේ එක වෙච්ච සමාන්තර ශ්‍රේණියක් තමයි තියෙන්නේ. පද ගාන n වෙන්නේ n. හරි? අන්තිම පදේ ලාස්ට් ටර්ම් එකට l අකුර දාන්නේ ලාස්ට් ටර්ම් එක වෙන්නේ n. එහෙම එකක් තියෙනවා. ඒ වගේ එක පදවල එකතුවට අපි sn කියලා දාන්නේ. sn එන්නේ අර n බෙදීම 2යි.
n බෙදීම 2යි එහෙම තියෙන්නේ. ඒ ධන l කියලා සූත්‍රයක් ඔයාලා ඉගෙනගෙන ඇති ඉස්සර. ඒ ධන l කියලා සූත්‍රයක් තියෙන්නේ. එතන l ධන l. ඒ සූත්‍රයට අනුව ඔක ඔය කියලා තියෙන එක හරියටම පද n ගානක් තියෙනවා. ඒක දෙකෙන් බෙදලා ඒ උත්තරය ආපහු වැඩි කරන පළවෙනි පදේ 1 අවසාන පදේ ලාස්ට් ටර්ම් එකට l අකුර දාන්නේ අවසාන පදේ l වෙන්නේ එතනම L කියන එක කැපිටල් L දාන්නම් බලා ගන්න ලේසියට. හරි. අවසාන පදේ n. එතකොට ඔය සූත්‍රයට අනුවත් ඔයාලට පේනවා දැන් මේ තියෙන්නේ දීලා තියෙන්නේ මතක නැතුණාට ගැටලුවක් නැහැ. මේ දීලා තියෙන්නේ සමාන්තර ශ්‍රේණියන්නේ. සමාන්තර ශ්‍රේණියේ මුල් පදයේ A1 මුල් පදයේ 1 වෙච්ච පොදු අන්තරය 1 වෙච්ච පද n ගානක් තියෙන සමාන්තර ශ්‍රේණියක් තමයි තියෙන්නේ. ඒතර ඒකේ n වෙනි පදේ ඉන්නේ n බෙදීම 2යි a ධන l කියලා ඕල් වෙල් කාලේ ඕල් වෙල් ළමයි දන්න එකක් ඒක. ඉතින් එතකොට ඒකට අනුව මෙන්න මේ දකුණු පැත්ත මේක මේ වම් පැත්ත සුළු කරන් පස්සේ දකුණු පැත්ත එන්නේ කියලා මේ ගණිතමය ප්‍රතිඵලයක්. නැත්නම් මේක ශ්‍රේණි වලට අදාළ ප්‍රතිඵලයක්. එහෙම n අකුර තියෙන ප්‍රතිඵල ඕන තරම් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් තව මොකක් හරි ශ්‍රිතයක n වෙනි අවකලනය කියන එක. ඒ වගේ එහෙම n සම්බන්ධ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒවා දැන් මේ වගේ එකක් සාධනය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ වගේ එකක් සාධනය කරන්න පුළුවන් මේක ශ්‍රේණී වලට අදාළ එකක් හින්දා ශ්‍රේණී වල දැනුමෙන් මේක සාධනය කරන්න පුළුවන්. හරි? ඒ වගේ මේක දැන් මේ වගේ n වලට තියෙන ඒවා අපිට ගණිත අභ්‍යුන්නය කියන එක පාවිච්චි කරලත් සාධනය කරන්න පුළුවන්. අතන මේ වගේ ප්‍රකාශනයකට කියන්නේ මේ වගේ ප්‍රකාශනයකට කියන්නේ නිකන් p වගේ ප්‍රකාශනයක් මේ pn වගේ එහෙම මොකක් හරි ඒ වගේ ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. හරි මේ මෙන්න නිල් පාටින් තියෙනවා ඒව සාධනය කරන්න තමයි මේ ගණිත අභ්‍යුන්නය කියන මේ අලුත් කේස් එක පාවිච්චි කරන්නේ. මේක සාධනය කරන්නේ. කියන්නේ මේක මේ අලුත් ගණන් මුකුත් මේකෙන් හදන්න යන්නේ නැහැ. තියෙන ගණන් නැත්නම් ගණන් වල අපි හදාගෙන තියෙන ප්‍රතිඵල සාධනය කරන එක තමයි ගණිත අභ්‍යුන්නයෙන් කරන්නේ. තේරුණානේ මම කියන එක? අපි දැන් මෙතන අලුතෙන් කලණය පාඩම කරා. සංදි කළ දඬු කියලා කරා. එහෙම අලුත් පාඩමක් කරන්න යන්නේ මේක මේ අද කරන්න යන්නේ ඕන පාඩමක තියෙන එකක් සාධනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කරන්නේ. හරි? පාඩමේ නම තමයි ගණිත අභ්‍යුහනය කියලා කියන්නේ. හරි. මම ඔයාලගෙන් මේ පොඩි ප්‍රශ්න කිහිපයක් යන ගමන් අහගෙන යනවා. දැන් ඔයාලා දැකලා තියෙනවා මේ වගේ මේ අර ටේබල් එකක් උඩ ටේබල් එකක් ගත්තොන්න ටේබල් එකක් කියලා තියෙනවා කියලා හිතන්න. මේක උඩ අපි පොත් ටිකක් තියෙනවා. පොත් ටිකක් නැගිටවල තියෙනවා. හරි. එකම සයිස් පොත් නෙවෙයි. ඒක පොත් ටිකක් නැගිටවල තියෙනවා. හරි. පොත් ගොඩාක් තියෙන ඔක්කොම අඳින්න බැරි හින්දා මම ටිකක් අඳිනවා. හරි. මේ තියෙන්නේ අන්තිම පොත. පොත් නම් කරා මේක පළවෙනි පොත කියලා දැම්මා. සයිස් එක පොඩියට දාමු. මේ පළවෙනි පොත මේක පොත අංක 2 පොත අංක 3 එහෙම තියෙනවා. හරි. අන්තිම පොත n වෙනි පොත කියලා අපි හිතමු. හරි. ඒ ඔකේ මේ මැද හරියේ තියෙන පොතක් නැත්නම් සාධාරණ පොතක් අපි ගත්තොත් p කියලා. හරි. ඊට පස්සේ තියෙන පොත p ධන 1 වෙනවා. හරි. දැන් කොහොමද දන්නවද මේ පොත් ටික මේ සුඩ නැගිටවල තියන්නේ? මම වෙනද නම් මේ පන්ති කරලත් පෙන්වන මාකර්ස් ටිකක් මෙහෙම නැගිටවල කියලා. මේ එක මාකර් එකක් වැටුණොත් නැත්නම් එක පොතක් වැටුණොත් අනිත් පොත උඩට එක පොතක් අනිත් පොත උඩට වැටෙන්න පුළුවන් විදිහට තමයි තියලා තියෙන්නේ. නැත්නම් ඒ කියන්නේ එක පොතක් පෙරළුනොත් අනිත් පොත පෙරලෙන විදිහට තමයි තියලා තියෙන්නේ. මේ මැද හරියට පොත් තියෙන්නේ. හරි. මේ මැද හරියට මේ පොත් තමයි තියෙන්නේ අපි ලියලා නැහැ මේ මැද ටිකෙත්. ඔය විදිහේ පොත් තමයි තියෙන්නේ. පොත් ගොඩාක් තියෙනවා. මේ ඔයාලා දැකලා තියෙනවනේ කොයින්ස් වලින් මේ එහෙම එක ඩිසයින්ස් හදලා තියෙන එකක් පෙල්ලුවන් පස්සේ අනිත් කොහොම පෙරලෙන යන විදිහට. දැන් මේකයි මේ තියෙන්නේ මොකක් හරි එකක් පෙරළුනොත් ඊළඟ එක පෙරලෙන විදිහ තමයි තියෙන්නේ. එකක් පෙරළුනොත් ඒ කියන්නේ අපි මේක ප්‍රකාශනයක් විදිහට ගත්තොත් මේ p කියන එක පෙරළුනොත් ඒකෙන් එයාට පස්සේ තියෙන කෙනා තියෙන්නේ p ධන 1 පෙරලෙනවා. p කියන පොත පෙරළුනොත් p ධන 1 පෙරලෙන විදිහට තමයි තියෙන්නේ. මට කියන්න
එහෙනම් මේ ඔක්කොම පොත් පෙරලෙන නම් මොන පොතද පෙරලෙන්න ඕන? එක පොතක් පෙරළුණොත් ඔක්කොම පෙරලෙනවා. එතකොට එක ඔක්කොම පොත් පෙරලන්න නම් මොන පොතද පෙරලෙන්න ඕන? තේරෙනවනේ. පළවෙනි පොත හරි අන්තිම පළවෙනි පොත පෙරලෙන්න ඕන දෙවෙනි පොත උඩට. එහෙමනේ. පළවෙනි පොත පෙරළුණොත් එක පොතක් පෙරළුණොත් ඊළඟ එක පෙරලන්නේ හදලා තියෙන්නේ දෙවෙනි එක පෙරලෙනවා. දෙවෙනි පොත පෙරළුණොත් තුන්වෙනි පොත පෙරලෙනවා. එහෙම එහෙම දිගටම පෙරලෙනවා. හරි? දැන් අපි දැන් මේ පොත් ඔක්කොම පෙරලෙනවා කියලා පෙන්වන්න කියලා කිව්වා කියලා හිතන්නකෝ. මේ පොත් ඔක්කොම පෙරලෙනවා කියලා තමයි අපිට පෙන්වන්න ඕන. එතකොට එක ක්‍රමයක් තමයි මේ පොත් එක මේ මේ එක පොතක් පෙරලලා අනිත් එක පෙරලෙනකම් බලන් ඉන්න පුළුවන්. හැබැයි පොත් ගොඩාක් තියෙනවනම් පොත් ගොඩාක් තියෙනවනම් n කියන්නේ ධන නිකිලයක් කියන්නේ අනන්තයක් වගේ තිබ්බොත් මේ ලෝකෙම තියෙන පොත් එකට තියලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට පළවෙනි පොත පෙරලලා එතකොට එහෙම දිගටම පොත් පෙරලෙනවා කියලා අපි ඕක බලාගෙන ඉන්න ඕන. ඉතින් ඊට වැඩිය හොඳයිනේ මෙහෙම කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් නම් එකක් පෙරළුනොත් ඕනම එකක් පෙරලෙනවා කියලා කියන්න පුළුවන් නම් එකක් පෙරළුනොත් ඕනම එකක් පෙරලෙනවා කියලාත් කියන්න පුළුවන් නම් ඒ වගේම පළවෙනි පොත පෙරළුනොත් පළවෙනි පොත පෙරළුනොත් පෙරලෙනවා කියලාත් කියන්න පුළුවන් නම් ඔන්න මම 1 2 කියලා දාලා තියෙන දෙක තියෙන්නේ. ඒ දෙක කියන්න පුළුවන් නම් ඒ දෙක වෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් ඒතර ඔයාලට තේරෙනෝනේ මේක දැන් පළවෙනි එක වෙනෝනේ පළවෙනි පොත පෙරලෙනවා. අනිත් එක තමයි අපි කියන්නේ දෙවෙනි පොත පෙරලෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ මොකක් හරි පෙරළුනොත් ඊළඟ එක පෙරලෙන විදියට මේක තියෙන්නේ කියලාත් කියන්න පුළුවන්. තේරුණාද? ඒතර මොකක් හරි එක විදියට ගන්න පුළුවන් පළවෙනි එක. එතකොට අපි දැන් මෙතන මේ කියලා තියෙන්නේ මේ පළවෙනි එක පෙරලෙනවා කියලා. එතකොට දැන් පළවෙනි පොත පෙරළුණා. හරියට දැන් මේ පෙරලෙන හින්දා. දැන් මෙහෙම හේකුත් දැන් මෙතන තියෙනවානේ දෙවෙනි කාරණෙත් හරි. දෙවෙනි කාරණේ කියන්නේ මොකද්ද? මොකක් හරි පෙරළුනොත් ඊළඟ එක පෙරලෙනවා කියලානේ. දැන් මොකක් හරි තමයි එක. ආයෙන එක පෙරලිච්ච හින්දා මොකද වෙන්නේ? මොකක් හරි පෙරළුනොත් ඊළඟ එක පෙරලෙනවා. දැන් එක පෙරලිලානේ තියෙන්නේ. හින්දා දෙක පෙරලෙනවා. දෙක පෙරලෙන හින්දා තුන පෙරලෙනවා. තුන පෙරලිච්ච හින්දා හතර පෙරලෙනවා. ඉතින් ඔහොමම ඕනම එකක් පෙරළුණොත් ඊළඟ එක පෙරලෙන හින්දා පළවෙනි එක පෙරළුණා ඔක්කොම ටික පෙරලිලා යනවා. ඉතින් අන්න එහෙම දැන් මෙතන වෙනෝනේ මෙන්න මේ වෙන සිද්ධියට. නැත්නම් වෙන මේ මූල ධර්මයට කියන්නේ ගණිත අභිවන මූල ධර්මය කියලා. අපි ඒක ගණන් හදන්න පාවිච්චි කරනවා. දැන් හිතන්න අපි මේ වීඩියෝ කොන්ෆරන්ස් එකක ඉන්නවා කියලා ළමයි. හරි? ඒතර මේ ක්ලාස් එකට දැන් ඔන්ලයින් ජොයින් වෙච්ච ළමයි ඉන්නෝනේ. මේක මේ හදලා තියෙන්නේ එක ළමයෙක් අයින් වුණොත් ඊළඟ ළමයාත් අයින් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එක ළමයෙක් ක්ලාස් එකෙන් ගියොත් එයාට පස්සේ ආපු ළමයාත් ක්ලාස් එකෙන් යන විදිහට තමයි ක්ලාස් එක හදලා තියෙන්නේ. දැන් ක්ලාස් එකට ජොයින් වෙච්ච ළමයා 10 වෙනි ළමයා කියලා හිතන්නකෝ ළමයි 20ක් ඉන්නවා 10 වෙනි ළමයා තමයි දැන් ජොයින් වෙච්ච ළමයෙක් ඉන්නවා 10. 10 වෙනි ළමයා මම ක්ලාස් එකෙන් අයින් කරොත් නිකම්ම 11 වෙනි ළමයාත් අයින් වෙනවා. 12 වෙනි ළමයා ඒතකොට නිකම්ම එක්කෙනෙක් අයින් කරොත් එයාට පස්සේ ඊළඟ එක අයින් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර ඔක්කොම ළමයි ටික අයින් කරන්න නම් මොකද කරන්න ඕන? පළවෙනි ළමයා අයින් කරන්න ඕන. ළමයි පන්තියේ නිදිමතේ ඉන්නකොට මම සාමාන්‍යයෙන් මෙහෙම කියනවා. දැන් පන්තියක ළමයි ටිකක් ඉන්නවා. ළමයි ටික මේ ළමයිට අපි මේ එක ළමයට නිදිමත හැදුනොත් ඊළඟ ළමයටත් නිදිමත හැදෙනවා කියලා තමයි මම කියන්නේ. නිදිමතේ ඉන්නවා. හරි? ඒතර දැන් ඔක්කොම ළමයිට නිදිමත හැදෙන්න නම් කාටද නිදිමත හැදෙන්න ඕන? පළවෙනි ළමයාට. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන කියන්නේ. හරි? ඉතින් ඕක දැන් මේ පොත් පෙරලෙන්න නැත්නම් මේ නිදිමත හැදෙන වගේ සිද්ධියක් නෙවෙයි මෙතන. මේක අපිට ගණිතමය ප්‍රතිඵලයක් වුණත් ගණිතමය ප්‍රතිඵලයක් සාධනය කරන්න අපිට බැලූ බැල්මට හරි කියලා පේන්න පුළුවන්. පළවෙනි ප්‍රතිඵලය හරි දෙවෙනි එක හරි තුනටත් හරි ඒ වුණාට අපිට ඔක්කොටම බලන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටම බලන්න බැරි වෙන්න පුළුවන්. ඒතර ඒකට මෙන්න මේ සංකල්පය නැත්නම් මේ මූලධර්මය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මූලධර්ම ඉගෙනගෙන තියෙනවා. මාතෘකාව දාන්නකෝ. ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා මාතෘකාව දාන්නකෝ. මාතෘකාව දාන්න ගණිත අභ්‍යුහන මූලධර්මය. ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා අල මාතෘකාව ගණිත අභ්‍යුහනය. ඒකෙදි කරන්නේ ධන නිකිල වලට තියෙන ප්‍රතිඵල සාධනය කරනවලු සාධනය කරන්නේ ගණිත අභ්‍යුහන මූලධර්මය පාවිච්චි කරලා. හරි? මෙහෙම ලියන්නකෝ. ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා සඳහන් කරන්න. හරි? එහෙම අපි ලියන්න n ධන නිකිලයක් සඳහා n ධන නිකිලයක් සඳහා වන ප්‍රතිඵලයක් සලකමු. n ධන නිකිලයක් සඳහා වන ප්‍රතිඵලයක් සලකමු.
n ධන නිකිලයක් සඳහා වන ප්‍රතිඵලයක් සලකමු. තර 1 කියලා දාන්න n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. 1 කියලා දාන්න n සමානයි 1 විට n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. ගණිත අභිවෘද්ධි මූලධර්මය ලියා ගන්න පරක් වෙලා අපු කට්ටිය n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊට පස්සේ දෙවෙනි එක දාන්න n සමානයි p ට දෙවෙනි එක දාන්න 2 n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍ය වේ. එක දෙක කියලා ඔයාලා දෙකක් ලියලා තියෙනවා. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. 2 කියලා ලිව්වා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍ය වේ. මේ දෙක ලියලා ඉවර කරන්නකෝ. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා එකට හරිනේ මේක. එකට හරි හින්දා දැන් දෙකට හරියනවා. ඇයි? අර දෙවෙනි කාරණේට අනුව පළවෙනි කාරණේට අනුව එකට මේක හරි පළවෙනි. දැන් ඔයාලා දන්නෝනේ මේ මූලධර්ම එක එක ඉගෙනගෙන තියෙන්නේ දැන් ෆිසික්ස් වලදී ඉගෙන ගන්නවා ශක්ති සංස්ථිති මූලධර්මය. ගම්‍යතා සංස්ථිති මූලධර්මය නේද? බර්නූලි මූලධර්මය. බර්නූලි ප්‍රින්සිපල් කියලා කියන්නේ මූලධර්ම ඉගෙන ගන්න. ඒතර මේ මූලධර්මයක් වළංගු වෙන්නේ යම් තත්ත්වයක් යටතේනේ. දැන් බර්නූලි මූලධර්මය නම් අනාකූල අනවර්ත ප්‍රවාහයක් මොකක්ද එහෙම තියෙන්නේ අනාකූල අනවර්ත මොනවම තියෙනවනේ දුෂ්ටාවී බල නැති ඔන්නෝම මොකක්ද තියෙන්නේ ඒවට සැටිස්ෆයි වෙනකොට තමයි අර ඒකක පරිමාවක තියෙන ශක්තිය නියතයක් වෙන්නේ. ඒ වගේ බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැති දිශාවකට තමයි ගම්‍යතාවයේ සංස්ථිතික වෙන්නේ. ඒක තමයි මූලධර්මෙන් කියන්නේ ගම්‍යතාවයේ සංස්ථිතිකයි කියලා. ඒකෙන් කියන්නේ හැබැයි මොකක් වෙන්නකොටද? බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැති දිශාවකට. ඒ වගේ දැන් මේ වගේ ප්‍රතිඵලයක් ධන නිකිලයකට තියෙන ප්‍රතිඵලයක් සත්‍ය වෙනවා කියලා කියන්නේ හැම එකටම සත්‍ය වෙනවා කියලා කියන්නේ මොකක් වුණොත්ද? මෙන්න මේ අවශ්‍යතා දෙක යටත් වෙනකොට. ඒතර එකට හරිනේ දැන්. ඒතර පළවෙනි එකේ අපි පෙන්වන්නේ එකට හරි කියලා කියන්න ඕන. පළවෙනි පොත පෙරලෙනවා කියලා අපි පෙන්වන්න ඕන. හුළඟක් ආවම මේ පොත් ටික ඔක්කොම වැටෙනවා කියලා තමයි දැන් කියන්න ඕන. ඒතර හුළඟක් ආවම පළවෙනි පොත වැටෙනවා කියලාත් අපි පෙන්වන්න ඕන. ඊට පස්සේ අපි එකින් එකට වැටෙනවා කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ මෙහෙමයි. හුළඟක් ඇවිල්ලා මොකක් හරි පොතක් වැටුණොත් ඊළඟ පොත වැටෙනවා කියන එක තමයි දෙවෙනියට අපි කියන්නේ. ওই කරුණු දෙක අපේ අතේ තිබ්බොත්. හරි? එතකොට දැන් පළවෙනි කාරණයට අනුව එකට හරි දෙවෙනි එකට අනුව දෙවෙනි එක කියන්නේ p ට හරි නම් p ධන එකට හරි කියලා එහෙම p කියන්නේ එකවට දෙකට හරි හින්දා දෙකට හරියනවා ඊට පස්සේ දෙකට හරියන හින්දා තුනට හරියනවා තුනට හරියන හින්දා හතරට හරියනවා ඉතින් ඔය වගේ ඔක්කොටම මේ කට්ටියට මේක හරියනවා අන්නේ වෙන සිද්ධියට ගම්‍යතාවයේ සංස්කෘතික වෙන වගේ ඒ වෙන සිද්ධියට මේ ඔක්කොටම හරියනවා කියන එකට තමයි කියන්නේ ගණිත අභ්‍යවන මූලධර්මය කියලා හරි එතකොට 1 2 ලිව්වට පස්සේ මෙහෙම ලියන්න ඉහත අවශ්‍යතා දෙක තෘප්ත කරන විට ඉහත අවශ්‍යතා දෙක තෘප්ත කරන විට n ධන නිකිලයක් සඳහා වන n ධන නිකිලයක් සඳහා වන n සිම්පල් n ධන නිකිලයක් සඳහා වන ගණිතමය ප්‍රතිඵල n ධන නිකිලයක් සඳහා වන ගණිතමය ප්‍රතිඵල n සමානයි 1, n ධන නිකිලයක් සඳහා වන ගණිතමය ප්‍රතිඵල n සමානයි 1, 2,
3 4 එහෙම ලියන්නකො කමාද 1000. n සමානයි 1 n සමානයි 1, 2, 3, 4 4ට හරියන හින්දා 5ට හරියන. 5ට හරියන එහෙම දිග ඉවරයක් නැතුව ඔක්කොටම හරියනවා. n සමානයි 1, 2, 3, 4 තිත් 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 ඔය කියන ඔක්කොටම දිගටම සඳහා 1, 2, 3, 4 ඔක්කොටම සඳහා සත්‍ය වීම ගණිත අභ්‍යුහන මූලධර්මය නම් වේ. හරි 1, 2, 3, 4 ඒ කට්ටියටම සත්‍ය වීම තමයි ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා කියන්නේ. මොකද්ද ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා කියන්නේ? මෙන්න මේ කාරණා දෙක තෘප්ත වෙනකොට ඕනම එකක් ඔක්කොටම හරියන එකට තමයි ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා කියන්නේ. හරි? අපිට තියෙනවා නම් දැන් මෙහෙම අපිට තියෙනවා නම් මේ අපිට අපි රොබෝ කෙනෙක් හදනවා. මේ රොබෝ කෙනෙක් පඩි නගින්න තමයි හදලා තියෙන්නේ. අපි නැත්තම් වෛරස් එකක් ගමුකද මේ දවස්වල තියෙන COVID-19 වගේ වෛරස් එකක්. හරි? එතකොට දැන් මේ එතකොට මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට COVID-19 හැදෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕන? අපි හිතමුකෝ මෙහෙම COVID-19 වලට යන්න පුළුවන් හැදෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි කන්ටැක්ට් වෙලා හැදෙන්න ඕන. හරි මේ ලේසියට හැමෝටම COVID-19 හැදෙනවා කියලා හිතමුකෝ ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. නෑ කියන එකට යනට වැඩිය කෙලින්ම කතා කරන එක. අපි හිතමුකෝ මෙහෙම මේ ලෝකේ හැමෝම COVID-19 වලින් ආරක්ෂිතයි කියලා අපි හිතමුකෝ. COVID-19 වලට හැදිලා නැති කට්ටිය හරි COVID-19 හැදිලා නැති කට්ටියට COVID-19 හැදෙන්නේ නැහැ කියලා ප්‍රූව් කරන්න ඕන. හරි. අපි හිතමු COVID-19 හැදෙන එකම ක්‍රමය තමයි මේ කන්ටැක්ට් එකෙන් මිනිස්සෙක්ගෙන් තව මිනිස්සෙක්ට විතරයි හැදෙන්නේ. මීටරේ දුරට වඩා අඩුවෙන් තිබ්බොත් තමයි හැදෙන්නේ කියලා. මීටරයට වඩා ලඟ වුණොත් තමයි හැදෙන්නේ. ඒතකොට දැන් අපි COVID-19 හැදෙන්නේ නැති වෙන්න නම් මොකද වෙන්න ඕන? මීටරයට වඩා වැඩියෙන් දුර තියාගෙන ඉන්න ඕන. හරි. මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොගේම අතර ඩිස්ටන්ස් එක මීටරයට වඩා වැඩිපුර තියාගත්තොත් COVID-19 හැදෙනවා. COVID-19 හැදෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න නම් අපිට පෙන්වන්න ඕන දේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොගේම අතර ගැප් එක 1 මීටර් ඩිස්ටන්ස් එකට වඩා වැඩි කියලා. මීටරයට වැඩිය දුර තියාගෙන ඉන්නවා කියලා තමයි පෙන්වන්නේ. මේ ලෝකේ මිනිස්සුත් ගොඩාක් ඉන්නෝනේ. ඒතර අපිට එක එක්කෙනා අරගෙන මෙයා මම අර ගන්නවා. එතකොට තව එක්කෙනෙක් ගන්නවා. මේව අපිට ඕක කරන්න බෑ. හරි? ඒකින්ද ඒක ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි. දැන් ඒකම මෙහෙම කරන්නත් පුළුවන්. අපි පෙන්නනෝ අපිට කියන්න පුළුවන් නම් ඕනම දෙන්නෙක් අතර දුර මීටරයට වඩා වැඩි. ඕනම දෙන්නෙක් ගත්තොත් මීටරයට වඩා වැඩි. හරි? ඕනම දෙන්නෙක් ගත්තොත් මීටරයට වඩා වැඩි. ඒ වගේම තමයි දැන් පළවෙනි එක්කෙනෙක් කරගෙන කියන්නේ පේලියකට වගේ ඉන්නවා කියලා හිතන්න ලේසියට. ඒතර කෙලවරේම ඉන්න එක්කෙනාට කොවිඩ් හැදිලත් නැහැ. හරි? ඒතර දෙවෙනි එක්කෙනාට කොවිඩ් හැදෙන්නේ පළවෙනි එක්කෙනාට තිබ්බොත්නේ කොවිඩ් හැදෙන්නේ. මීටරයට වඩා අඩුවෙන් ඒ වගේ. එතකොට අපි පෙන්වන්නේ ඒ වගේ සිද්ධියක් තමයි පෙන්වන්නේ. අපි අර එක අවස්ථාවක් අරගෙන බලනවා ඒ අවස්ථාවට මේ නැත්නම් අපි එක්කෙනෙක් අරන් බලනවා එක්කෙනාට කොවිඩ් නැහැ කියලා වෙන්නම. හරි. ඒතර එක්කෙනෙක්ට කොවිඩ් හැදුනොත් ඊළඟ එක්කෙනාට කොවිඩ් හැදෙන්නේ. ඒ වගේ සිද්ධියක් නෙවෙයි දැන් තියෙන්නේ. ඒතර හරි. එහෙම එකින් එකට යන සිද්ධියක් තමයි මේකෙදි තියෙන්නේ. හරි? අපි එකක් අරගෙන එකක් පළවෙනි එක ඒක තෘප්ත කරනවා කියලා පෙන්නනවා. සාධාරණ වශයෙන් ඕනම එකක් තෘප්ත කරොත් ඊළඟ එකක් තෘප්ත කරනවා කියලා තමයි පෙන්වන්නේ. හරි? එතකොට මේක දානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔක තමයි සිද්ධිය. අපි ගණිතමය උදාහරණයක් අරන් බලමු. මේක මීට වැඩිය හොඳට පැහැදිලි වෙන්න කොයිඩ් උදාහරණ එච්චර සාර්ථක නැහැ. හරි? අපි ප්‍රශ්නයක් විදිහට මෙහෙම ලියා ගන්න ප්‍රශ්න 1 කියලා දාලා දැන් මෙහෙම ලියන්න මුලින්ම මේ දාන්නකො
ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් යන්නකො. ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් පහත ප්‍රතිඵල ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් පහත ප්‍රතිඵල සාධනය කරන්න. ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් පහත ප්‍රතිඵල සාධනය කරන්න. ගණිත අභ්‍යවන මූලධර්මයේ භාවිතයෙන් පහත ප්‍රතිඵල සාධනය කරන්න. මේ Q1 කියලා දාලා තියෙන එක ලියා ගන්නකො. හරි. දැන් මෙහෙමනේ මේ ගාන ලියාගත්තනේ. හරි. දැන් මේ මෙන්න මේ ප්‍රතිඵලය තමයි ඔය නිල් පාට බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. ඒ නිල් පාට බොක්ස් එක ඇතුලේ තියෙන ප්‍රතිඵලය තමයි අපිට සාධනය කරන්න ඕන. මම මේ ඔයාලට කියලා දෙන්නේ. මේක මුකුත්ම දන්නේ නැහැ කියලා වැඩේ සම්පූර්ණයෙන්ම අද මේකෙන් අල්ලගන්න පුළුවන් වෙන තමයි කියලා දෙන්නේ. එතකොට මේ වගේ එකක් අපි කරන්න වෙන්නේ මුලින්ම n වලාගේ එකට ඒ කියන්නේ පළවෙනි අවස්ථාවට හරි කියලා පෙන්වන්න ඕන. පළවෙනි පොත පෙරලෙනවා වගේ පළවෙනි අවස්ථාව පොත් ඔක්කොම පෙරලෙනවා කියලා ඔප්පු කරන් තියෙන්නේ පළවෙනි පොත පෙරලෙනවා කියලා පෙන්වන්න ඕන. අනිත් එක තමයි මොකක් හරි ඕනම පොතක් පෙරලුනොත් ඊළඟ පොත පෙරලෙනවා කියලා අපි කියන්න ඕන. ඔය දෙක තමයි ඒතකොට දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ. ඔය දෙක තමයි ඔය දෙක හරියනවා නම් අර ඔය දෙක හරියනවා නම් දැන් ඔයාලට මෙහෙමනේ ඔයාලට ගම්මිතා සංස්කෘති මූලධර්මයේ කොහේ හරි තැනක දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ගම්මිතා සංස්කෘති මූලධර්මයේ කියන්නේ පෙර ගම්මිතාවේ පසු ගම්මිතයට සමානයි කියලා. ඒ වුණාට ගානක් දැක්ක ගමන් අපිට කියන්න බෑ ගම්මිතා සංස්කෘති මූලධර්මයට අනුව පද්ධති මුල් ගම්මිතාවේ පසු ගම්මිත එහෙම නෙමෙයිනේ කියන්නේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒකේ බාහිර බල ක්‍රියාත්මක වෙනවද කියලා. ඒකේ බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් පද්ධතිය පෙර ගම්මිතාවේ පද්ධති පසු ගම්මිතාවට සමානයි කියලා කියන්න පුළුවන්. ඒ කියන එක තමයි ඒ වෙන සිද්ධියට තමයි කියන්නේ මේ ගම්මිතා සංස්කෘති මූලධර්මය කියලා. ඒ වගේ දැන් ගණිත අභ්‍යුන්න මූලධර්මෙන්නේ අපි මේක ඔප්පු කරන්නේ. එහෙනම් ගණිත අභ්‍යුන්න මූලධර්මය දාගන්න
අර 1යි 2යි හරියන්න ඕන. ඒතර ওই දෙක තමයි අපි පෙන්වන්න ඕන. හරි? අපි ඉස්සෙල්ලම n වල අගය 1ේදී n වලට 1 ආදේශ කරන් පස්සේ මේ තියෙන ප්‍රකාශනේ හරි වෙන්න ඕන. ඒක හරියන්න ඕන කියන්නේ එහෙනම් මේ ප්‍රකාශනේ දෙපැත්ත සමාන වෙන්න ඕන. හරි? බලන්න එතකොට මෙහෙම ලියන්න n සමානයි 1 විට කියලා ලියන්නකො මුලින්ම. n සමානයි 1 විට. LHS එකයි RHS එකයි වෙන වෙනම කැල්කියුලේට් කරන්න. n සමානයි 1 විට දෙපැත්ත සමාන වුණා නම් හරි. n සමාන 1යි කියන්නේ දැන් වම් පැත්තේ තියෙන්නේ පළවෙනි ධනනි කියලා n වල එකතුව. පළවෙනි ධනනි කියලා 10 එකතුව. ඒ වගේ පළවෙනි ධනනි කියලා දෙකක එකතුව. දැන් එතකොට පළවෙනි ධනනි කියලා එකේ එකතුව. පළවෙනි ධනනි කියලා එකයි ගන්න ඕනේ කියන්නේ. පළවෙනි ධනනි කියලා එකනේ. ඒතර එකේ එකතුව එකයි. එකයි තමයි එතෙන්ට. පළවෙනි ධනනි කියලා දෙක n සමානයි 2යි කියන්නේ එක ධන දෙක. ඒ වගේ දකුණු පැත්තේ n තියෙන තැන් වලට ආදේශ කරන්න ඕන දකුණු පැත්තේ n තියෙන තැන් වලට ආදේශ කරන්න ඕන n සමාන 1. එක වාරයක් එක ධනයක බෙදීම 2යි. ඒක අන්න දෙපැත්තටම 1යි 1යි කියලා එහෙනම් n සමාන 1 වෙනකොට ප්‍රතිඵලය සත්‍යයි. n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. LHS සමාන RHS ලියන්න පුළුවන් n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එතකොට ඔය කරේ අර පළවෙනි කාරණේ හරි කියලා පෙන්වන්නේ. පළවෙනි කන්ඩිෂන් එක පළවෙනි කන්ඩිෂන් එක කියන්නේ පළවෙනි தත්වයට අනුව තියෙනවා කියලා තමයි දැන් මේ කියන්නේ. ඊට පස්සේ අපි කියන්න ඕන දෙවෙනි එකත් හරියනවා කියලා. ඔය දෙකටම හරි ගියොත් තමයි ඔක්කොටම හරියන්නේ. දෙවෙනි එකටත් හරි කියලා පෙන්වන්න ඕන. දෙවෙනි එකත් හරි දෙවෙනි தත්වයටත් යටත් කියලා පෙන්වන්න ඕන. පළවෙනි தත්වය තමයි එකට හරියන්න ඕන. දෙවෙනි தත්වය කියන්නේ p ට හරි ගියොත් p ධනයකට හරියනවා කියලා. හරි. දැන් බලන්නකෝ මේ පළවෙනි එකනේ. ඒතකොට අපි කරන්නේ මේ ප්‍රකාශනේ n වෙනුවට n කියන්නේ වගේ p කියලා සාධාරණ තැනකට හරි කියලා ගන්න. ඒ කියන්නේ 1 ධන 2 ධන 3 ධන p. පළවෙනි ධනනි කියලා p වල එකතුව. පළවෙනි ධනනි කියලා p වල එකතුව p වාරයක්. දැන් ඔයාලට දැන් මේකෙන් ගන්න පුළුවන් පළවෙනි ධනනි කියලා 3 එකතුව ගන්න ඕන නම් 1 ධන 2 ධන 3 කියලා ගන්නත් පුළුවන්. එතකොට 3යි 3යි 6යි කියලා එන්නේ. නැත්නම් මෙතනින් ගන්නත් පුළුවන් නේ. n වලට 3 දානවා. 3 ධන 3 1යි 4යි. හරි? එතන 3 වරක් 4 12 බෙදීම 2 කියන්නේ 6යි. මේ පැත්ත එකතු කරලා ගත්තත් 6යි. දැන් පොඩි ඒවා එකතු කරාට පළවෙනි 100 වගේ එකතු කරන් තිබ්බොත් ඒක වෙලා යනවා. ඒ වෙනුවට සූත්‍රයෙන් ගන්න පුළුවන්. පළවෙනි 1000ද පළවෙනි මිලියනේද ගන්න පුළුවන්. එහෙනම් මිලියනය වැඩි කරන්න ඕන මිලියනය ධන එකෙන්. ඒක දෙකෙන් බෙදුවන් තමයි පළවෙනි ධනනි කියලා මිලියනය එකතු වෙන්නේ. ඒ වගේ බිලියනය වුණත් ගන්න පුළුවන්. හරි? ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක එහෙම එකෙන් එකන් හද බලන්න බැරි හින්දා ඒ කියන්නේ හරි කියලා පෙන්වන්නනේ ඕන. හරි කියලා පෙන්වන්න ඒක ප්‍රායෝගිකව හැමෝටම හදලා පෙන්වන්න බැරි හින්දා තමයි අපි මේ ගණිතබ්බින මූලධර්ම පාවිච්චි කරන්නේ. එතකොට අපි පළවෙනි ධනනි කියලා p වල එකතුව හරි කියලා හිතනවා. එහෙනම් p වාරයක් p ධනයක බෙදීම 2යි කියලා. හරි එතකොට ලියන්න n සමානයි p විට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු කියලා n වලට p ආදේශ කරලා ලියා ගන්නවා. ඒ කියන්නේ n තියෙන තැන් වලට p දාලා ලියනවා. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. ඒතර p වලට දැන් මෙතන 1 ධන 2 ධන 3 ධන එහෙම ඇවිල්ලා n වෙනකන් වගේ p වෙනකන් තමයි දැන් තියෙන්නේ. අන්න p. දැන් p වාරයක් p ධනයක බෙදීම 2යි. එකේ ඉඳලා 50ට එකතු වුණා. එතකොට 50 වාරයක් 50 ධනයක බෙදීම 2යි කියලා මේ වගේ ඕනම තැනක් තමයි මේ p කියලා කියන්නේ. ඒතර පැත්තකින් ලියන්න p කියන්නේ ධන නිකිලයක් කියලා. ඒතර ඒක අපි යූස් කරනවා එක කියලා වගේ නම් කරන්න පුළුවන්. මේ තමයි අපි උපකල්පනය කරන එක. p කියන තැනට හරිනම් p තැනට හරි කියලානේ පෙන්වන්න ඕන දැන්. මොකක් හරි සාධාරණ තැනක පොතක් වැටුනොත් ඒ පොත ඕනම තැනක සාධාරණ තැන පොත වැටෙනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. සාධාරණ තැන පොතක් වැටුනොත් ඊළඟ පොත වැටෙනවා කියන එක තමයි අපිට පෙන්වන්න ඕන. හරි? එහෙනම් n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. ඊට පස්සේ n සමානයි p ධන 1 විට කියලා ලියන්න. p ට හරි කියලා අරගෙන p ධනයකට හරි කියලා පෙන්වන්න තමයි ඕන. p n සමානයි p ධන 1 විට කියලා ලියන්න. අපිට පුළුවන් වෙන්න ඕන මේක හරි කියලා පෙන්වන්න n වලාගේ p ධන එකේදී. දැන් මේක
ලේසියෙන් කරගන්න ඕන විදිය මම මේ කියන්නේ. දැන් එහෙනම් පළවෙනි දනන කියලා p වල වගේ පළවෙනි දනන කියලා p දන එකේ එකතුව. බලන්න හැමෝම පළවෙනි දනන කියලා 50 වගේ පළවෙනි දනන කියලා 51 එකතුවත් මේ සූත්‍රයෙන්ම එන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් 1 දන 2 දන 3 දන ඔහොම p දන තව එකක් තියෙනවනේ p දන 1. සමාන වෙන්න ඕනේ. එහෙනම් n වලට p දන 1 දැම්මන් එන උත්තරේට. p දන 1 වාරයක් p දන 1 දන 1 බෙදීම 2 අන්න එහෙම එකක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන්නේ 1 දන 2 දන 3 දන p දන 1. එතකොට තමයි පළවෙනි දනනේ කියලා p දන 1 එකතුව. අර සූත්‍රයෙන් එන එක තියෙන්නේ n වෙනුවට p දන 1 දාලා p වෙනුවට නෙමෙයි n තියෙන සූත්‍රය n වෙනුවට p දන 1 දාලා n වෙනුවට p දන 1 දාලා මෙන්න මේ ප්‍රකාශනය එන්න ඕන. මේක තමයි අපි පෙන්වන්න ඕන. කොහොමද? මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා තමයි පෙන්වන්න ඕන. ඒ කියන්නේ මේ පැහැදිලිව මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාලා කරන්න ඕන. මේ උඩ තියෙන ප්‍රතිඵලය පාවිච්චි කරලා යට තියෙන ප්‍රතිඵලය තමයි ගන්න ඕන. p වලට උපකල්පනය කරපු එක පාවිච්චි කරලා p දන එකට හරි කියලා තමයි පෙන්වන්න ඕන. හරි. එතකොට මේක ඔයාලා ලියාගත්තට n සමානයි p දන 1 විට කියලා මම මේ කොටු කරලා තියෙන එක ලියාගන්න. ඒක තමයි අපි ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි සාධනය කළ යුත්තේ. හරි. මේ කොටු කරලා තියෙන එකත් ලියන්න. එතකොට ගාන හදාගෙන යන්න ලේසි. නමුත් ඒක එකපාරට අපිට ලියන්න බෑ. අපි ඒක ලියන්න පුළුවන් කියලා තමයි පෙන්වන්න ඕන. නැත්තම් ඒක තමයි අපි සාධනය කරන්න ඕනේ. ඒක ලියන්න සාධනය කළ යුත්තේ කියලා. ඒක ලිව්ව නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක ලියාගත්තම් අපිට ඒක ඔප්පු කරන්න ලේසි ඒකයි. සාධනය කළ යුත්තේ කියලා ලියන්න. එතකොට දැන් ඔප්පු කරන්න ඕනේ අපි ගාව තියෙනවනේ. ඒතර ඒක ඔප්පු කිරීම කරන්න ලේසි. අපි ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුළුවන් විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. සාධනය කළ යුත්තේ කියලා ලියා ගන්න. මේකේ එතකොට පළවෙනි ධනන කියලා p ධන එකේ එකතුව තමයි මේ තියෙන්නේ. p ධන එකේ එකතුව. ඒතර අර සූත්‍රයට අනුව නම් p ධන 1 p ධන 1 ධන 1 කියන්නේ මෙතන ඇත්තටම මේ දෙවෙනි පදේ p ධන 2 බෙදීම 2 කියලා තමයි ඉන්න ඕනේ. හරිද? දැන් මේකේ මේ කොටු කරලා තියෙන නිල් පාටින් ඒක තමයි ඔයාලත් කියන ලියන්න පැත්තකින් ඒක තමයි සාධනය කරන්න ඕන එක. දැන් මෙහෙම මොකක් හරි සාධනය කරන්න ඕන නම් අපිට පුළුවන්නේ ඒක එක පැත්තකින් පටන් අරගෙන ඒක එක පැත්තකින් පටන් අරන් අනිත් පැත්තට ගියා නම් හරිනේ. මේ සාධනය කරන්න ඕන එකේ වම් පැත්තෙන් ඉඳලා දකුණු පැත්ත ඔප්පු කරන්න පුළුවන් වුණා නම් හරිනේ. වම් පැත්තෙන් පටන් අරන් රතු පාට ලොකු ඊතලේ තියෙන්නේ. හැබැයි උඩ එකත් පාවිච්චි කරලා එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ වම් පැත්තෙන් පටන් අරගෙන අර උඩ එක හරහා තමයි දකුණු පැත්තට යන්න ඕනේ. එතකොට මේක පාවිච්චි වෙන්නේ. ඒකයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමය. හරි. ඒතර ඔයාලා දැන් සාධනය කරන්න ඕන එකේ වම් පැත්ත තියෙන්නේ. 1 දන 2 දන 3 දන p දන p දන 1 කියලා තියෙන්නේ. අන්න ඒක ආපහු පාරක් ලියා ගන්නකො. දැන් තමයි අපි සාධනය කරන්න යන්නේ. මම මේ කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ සාධනය කරන්න ඕන එකේ වම් පැත්ත ආපහු ලියා ගන්න කියලා. සාධනය කරන්න ඕන එකේ වම් පැත්ත ලියා ගන්න. 1 දන 2 දන 3 දන තිත්ති p දන p දන 1. දැන් ඕකෙන් අර අනිත් එක ගන්න ඕන දකුණු පැත්තේ තියෙන එක ගන්න නිකම්ම බෑ. උඩ තියෙන ප්‍රතිඵලය පාවිච්චි කරලා තමයි කරන්න වෙන්නේ. දැන් උඩ තියෙන ප්‍රතිඵලය තියෙනවනේ මෙහෙම එකේ ඉඳලා p වෙනකන් එකතුව. මේකෙත් තියෙනවනේ මෙන්න මේ යටින් ඉරක් ගහලා තියෙන ටික එකේ ඉඳලා p වෙනකන් ටික. ඒක දාන්න. ඒක වෙනුවට ඔයාලට පුළුවන් මෙන්න මේක දාන්න. ඒතර ඒක එහෙම ඒ දෙක එකතු කරලා මේකේ කොටසක්නේ උඩ එකේ තියෙන්නේ. p දන 1 වෙනකන් ලියපු ප්‍රකාශනයේ ඇතුලේ තියෙන p වෙනකන් ලියපු ප්‍රකාශනය. ඒකට අර මේ p එක උපකල්පනය පාවිච්චි කරන එක තමයි කරන්නේ. හරි. දැන් බලන්නකෝ මේ. මෙහෙම එතකොට කරන් යන්නේ. බලන්න. හරි. අපි මේ ඔප්පු කරන්න ඕන එකේ වම් පැත්ත ලියලා තියෙන්නේ. එකේ ඉඳලා p දන 1 නම් තියෙන. ඒතර මෙන්න මේ කුට්ටියට මෙන්න මේ ටිකට දාන්න පුළුවන් මෙන්න මේක. කොහොමද ඒක දාලා තියෙන්නේ? උපකල්පනයට අනුව. මෙන්න මේ රතු පාට කෑල්ල වෙනකොට ඒ අර n සමානයි p විට අපි උපකල්පනය කරපු එකේ තියෙන එක දානවා. කොහොමද? මෙතනින් ලියන එක කියලා නම් කරන එකට අනුව එහෙම නැත්නම් උපකල්පනයට අනුව. ඊට පස්සේ ඒක සුළු කරන් පස්සේ අවශ්‍ය උත්තරේ බලමු සුළු කරලා එයිද කියලා. මේක හරි ලේසි පාඩම. හරි.
පළවෙනි ගාන කියලා දෙන්න විතරයි අමාරු. එකේ ඉඳලා p වෙනකන් එකතුව හරි කියලානේ අපි හිතුවේ. ඒකින්ද එතන අර සාධනය කළ මේ n සමානයි p අපි උපකල්පනය කරපු එකේ තියෙන එක ලියා ගන්න. දැන් මෙහෙමයි. දැන් මේ උත්තරේ ගන්න ඕන උත්තරේ දිහා හොඳට බලන්න. බලන්න හැමෝම ගන්න ඕන උත්තරේ මේතන p ධන 1 මේ තියෙන්නේ p ධන 2නේ. බෙදීම දෙකකුත් තියෙනවා. උත්තරේ දිහා බලන්න මේක ලියා ගන්න එක ලේසි ඒකයි ඒකේ තියෙන වාසිය තියෙන්නේ. දැන් මේ දෙකේම තියෙනෝනේ කවුද? මෙතනත් p ධන 1 තියෙනවා මෙතනත් p ධන. ඒතර p ධන 1ක් එළියට ගන්න පුළුවන්. p ධන 1ක් එළියට ගත්තම p බෙදීම 2 ධන 1යි කියලා එන්නේ. ලියන්නකො ඒ විදිහට. එහම ලියලා සුළු කරපු ගමන් ওই තියෙන එක නිකම්ම එනවා. එහම ලියලා සුළු කරන්න. ඒතර p ධන 1ක් දැන් එළියට අරගෙන තියෙන්නේ p බෙදීම 2 ධන 1 පොදු හරය 2 ගන්න. එතකොට උත්තරේ ගන්න පුළුවන්. p ධන 1 ඔන්න එළියට ගත්ත එක. හරි. p ධන 2 බෙදීම 2නේ දැන් මේ තියෙන්නේ. දැන් මේ p ධන 2 කියන එක ආපහු අර ඕන විදිහටම ලියන්න පුළුවන්. p ධන 1 ධන 1 කියන්නේ. දැන් මේ තියෙන්නේ n ධන 1 බෙදීම 2 විදිහටම ඇවිල්ලා තියෙන්නේ. n වගේනේ. n අර හරියට n වෙනුවට p ධන 1 දාලා වගේ. හරි. ඒක නිකම් වෙන උපකල්පනේ පාවිච්චි කරලානේ ගන්න. ඒතකොට නිකම් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම එනවා. මොකද හරි එකක්නේ අපිට මේකෙන් හරි කියලා අපව පෙන්වන්න තියෙන්නේ. වැරදි එකක් වැරදි කියලා. වැරදි එකේ වාට හරි කියලා පෙන්වන්නත් බෑ මේකේ. හරි එකක්ම තමයි දෙන්නේ විභාගයට. හරි? හරිද? එතකොට දැන් අපි මෙතන කරේ මොකද්ද? p කියන අවස්ථාවට හරි කියලා අරගෙන අපි හිතුවා. ඒ කියන්නේ අපි උපකල්පනය කරාම ඒකෙන් අපිට ගන්නන්න පුළුවන් වුණා p ධන 1ට හරි කියලා. p ට හරි ගියොත් p ධන 1ට හරියනවා. එතන පල්ලෙහෙන් මෙහෙම ලියන්න n සමානයි p ට. ලියන්න පාලි මේ ටික ලිව්වට පස්සේ දැන් මේක මේ කතාවක් පවත්වන්න ඕනේ දැන් මේක කතාවක් පවත්වලා කියන්න ඕන හරි කියලා. අපි වැඩේ විතරක් කළා මදි හරියට ඒක ප්‍රසන්ට් කරන්නත් ඕන. ඒතර ලියන්නේ n සමානයි p ට. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලානේ අපි ගත්තේ නේද? n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. p
පීට සත්‍යයි කියලා ගත්තම් පස්සේ p දාන එකට සත්‍යයි කියලා තමයි පෙන්වන්නේ. පීට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඔය අර හරිය වෙන්න ඕන කරුණු දෙකෙන් මොන කරුණද ඔය දැන් ඔතන හරි කියලා පෙන්වුවේ? දෙවෙනි කාරණේ. පීට හරි කියලා ගත්තම p ධන එක හරියනවා. p වෙනි පොත පෙරලෙනවා කියලා හිතුවම ඒ කියන්නේ p වෙනි පොත පෙරළුනොත් p ධන එක පෙරලෙනවා කියලා තමයි අපි කිව්වේ. p එක පෙරලෙනවද නැද්ද අපි දන්නේ නැහැ. p එක පෙරළුනොත් p ධන එක පෙරලෙනවා කියලා තමයි කිව්වේ. තව එකක් අපි දැන් කියලා තියෙනවානේ පළවෙනි එක පෙරලෙනවා කියලාත් අපි ඔප්පු කරලා තියෙන්නේ. එකට හරි කියලා කියන්නේ. ඉතින් එකට හරි හින්දා දැන් මොකද වෙන්නේ? දෙකට හරියනවා. ඕන එකට හරියොත් ඊළඟට හරියනවනේ. අන්න ඒක. දැන් ඔයාලා ලියනකොට එතකොට මෙහෙමයි ලියන්න ඕනේ. n සමානයි n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඒක ලිව්වනේ. තවද n සමානයි 1 විට n සමානයි 1 විටද ප්‍රතිඵලය සත්‍ය බැවින් n සමානයි 1ටද ප්‍රතිඵලය සත්‍ය බැවින් මොකද වෙන්නේ? n සමානයි 1ටද ප්‍රතිඵලය සත්‍ය බැවින් මොකද වෙන්නේ? n සමානයි 1ටත් දැන් ප්‍රතිඵලය හරි ඕන එකකට හරි ගියොත් ඊළඟ එකටත් හරියනවා. බලන්නකො. තවද n සමානයි 1ටද ප්‍රතිඵලය සත්‍ය බැවින් මොකද වෙන්නේ? ඔක්කොටම හරියනවා. ඒ හරියනවා එහෙම ඒ වෙන සිද්ධියට එහෙම හරියනවා කියන එක දැන් අපිට තේරෙනවා. ඒක මූලධර්මයන්නේ තේරෙනවා කියන්නේ. හරි. ඒකට කියන නම තමයි මොකද්ද? ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා කියන. ඉතින් අපි ලියනකොට මෙහෙමයි ලියන්නේ. n සමානයි 1ටද ප්‍රතිඵලය සත්‍ය බැවින් ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ඒ ඔක්කොටම හරියනවා කියන එකට කියන තනි වචනේ තමයි මොකද්ද? ගණිත අභ්‍යුහන මූලධර්මය කියලා කියන්නේ. ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව n සමානයි 1 n සමානයි 1, 2 එහෙම කියන්නකො. n සමානයි 1, 2, 3, තිත් 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 1, 2, 3 තිත් 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 හරි 1, 2, 3 තිත් 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 එන 1, 2, 3 ඔක්කොටම කියන එක 1, 2, 3 තිත් 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 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. හැම තිස්සෙම ගානකදී ওই වැඩේ තමයි කරන්න වෙන්නේ. අපිට වැඩ දෙකක් ප්‍රධාන වශයෙන් කරන්න තියෙනවා. එකක් තමයි පළවෙනි එකට හරි කියලා පෙන්වන එක. දෙවෙනි එක තමයි මොකක් හරි එකට හරි ගියොත් ඊළඟකට හරි කියලා පෙන්වන එක. දෙකක් කරන්න තියෙනවා. පළවෙනි එකට හරි කියන එකයි මොකක් හරි එකකට හරි ගියොත් ඊළඟ එකට හරියන එක. ඒක මොකක් හරි එක තමයි මේ p ට හරි කියලා අපි උපකල්පනය කරාට පස්සේ ඒක පාවිච්චි කරලා p ධනයකට හරි කියලා පෙන්වන්න ඕනේ දීලා තියෙන ප්‍රකාශනය. හරි. ඒතර මුලින් අපිට මේක කරන්න තියෙන්නේ මේ වගේ ශ්‍රේණි පදවල රටාවක එකතුවකට කියන්නේ ශ්‍රේණියක් කියලානේ. ශ්‍රේණි පිළිබඳ සාධනය කිරීම තමයි කරන්න තියෙන්නේ. දෙවෙනි එකට වැඩිය තුන්වෙනි එකේ සුළු කිරීම ලේසියි. ඒකින් මම තුන්වෙනි එක හදලා දෙවෙනි ගාන හදන්න එනවා. දැන් දාන්නකෝ දෙවෙනි ගාන කියලා. මෙහෙම. මෙන්න මේ ප්‍රතිඵලය තමයි සාධනය කරන්න තියෙන්නේ. දෙවෙනි ගානට අපි මේක ලියාගමුකෝ. එකේ ඝනය දාන එහෙම තියෙන්නේ. දෙකේ ඝනය ලියා ගන්නකො. ධන 3 ඝනය. එහෙම තියෙන්නේ. ඝනවල එකතු තියෙන්නේ. පළවෙනි ධන නිකිල n වල ඝනයන්ගේ එකතුවේ තියෙන්නේ. හරි. පළවෙනි ධන නිකිල n වල ඝනයන්ගේ එකතුව තමයි ඔය තියෙන්නේ. ඒක එහෙම ටක් ගාලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේකෙන් කියන්නේ. මේ ගණිතමය ප්‍රකාශනය නැත්නම් මේ ප්‍රතිඵලය ඒක තමයි කියන්නේ.
පළවෙනි ධන නිකිල n වල පළවෙනි ධන නිකිල තුනේ එකතුව ගන්න ඕන එකේ ගණය දෙකේ ගණය තුනේ ගණය නම්වර 27යි 28යි 28යි 4යි 32ක් නෙන්නේ. පළවෙනි දෙක ගන්නකොට 8යි 1යි 9ක් එන්නේ. දැන් මෙතෙන්ට n වලට දෙක දාලා බැලුවොත් 9ක් තමයි එන ඇත්තේ. හරි? n වලට දෙක දාලා බලන්න. 2යි 1යි 3ේ වර්ගය එතන 9යි මෙතන 2ේ වර්ගයට 4 කැපුවා කියලා එහෙම එන්නේ. දැන් මේක හරි. මේක ඕන එකට හරි ඉතින් හරි. නැත් ඒක හරි කියලා පෙන්නන එකනේ දැන් මෙතන කරන්නේ. ඔයාලා මේ ගාන හදනකොට කලින් ගානේ හදපු පියවර වලත් එක්ක බල බල හැමින් හදන්න. අපි ඒ ලිව්ව විදිහටම තමයි ලියන්නේ. මම සාමාන්‍ය බෝඩ් එකේ හදනවා නම් බෝඩ් එකේ එකපාරක් ගාන හැදුවට පස්සේ ආපහු සම්පූර්ණයෙන් බෝඩ් එක හදන්නේ නැහැ ඉවර වෙනකම්. මොකද එකම ටික තමයි යන්නේ. දීලා තියෙන ප්‍රකාශනයට අනුව වෙනස් කරගන්න ටික විතරයි තියෙන්නේ. මූලධර්මයේදී එකමනේ පාවිච්චි වෙන්නේ. ඒකයි. ඒතර මුලින්ම n සමානයි 1ට හදලා බලන්නකෝ. ලියන්නකෝ n සමානයි 1 විට. n සමානයි 1 විට. left hand side එකයි right hand side එකයි වෙන වෙනම හදලා බලන්න. සමාන වුණා නම් හරි. n සමානයි 1 විට කියලා දාලා හදලා බලන්න. ඒතර එකේ ගණය 1යි අර පැත්ත සුළු කරාමත් එන්නේ 1යි කියලා. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍යයි. ඊට පස්සේ අර කලින් ගාන ලිව්වා වගේම ඒක බලන්න. පීට සත්‍යයි කියලා අරගෙන ඒක පාවිච්චි කරලා p ධනයකට සත්‍යයි කියලා තමයි පෙන්වන්න ඕන. මෙහෙමයි ගණන් 3ක් විතර 3ක් 4ක් අඩු ගානේ 3ක් විතර සාමාන්‍යයෙන් මාත් එක්ක හදන් යන්න කියලා ළමයිට මම කියන්නේ. එතකොට මේ එතකොට තමයි මේක හරියටම තේරෙන්නේ. ප්‍රශ්න අහන එක නවතින්නේ සාමාන්‍යයෙන් ළමයි අහනවනේ ප්‍රශ්න. නවතින්නේ සාමාන්‍යයෙන් ගණන් 3ක් විතර කියලා දෙනකොට තමයි එකපාරෙන්ම මේක තහවුරු වෙන්නේ නැහැ. හරි? පළවෙනි පාරේ තහවුරු වුණත් සමහරලාට ඒකේ වැරද්දක් තිබිලා පස්සේ ළමයින්ට වෙනස් කරගන්න වෙන්න පුළුවන්. හරි? එන්න ගැටලුවක් කරගන්න එපා. තේරුණේ නැති වුණත් තාම මුකුත්ම තේරුන්නේ නැතත් ප්‍රශ්නකුත් නැහැ. හරි? අර කලින් හදපු එක දිහා බල බල යන්න. ඒක තව හොඳට තේරෙන්න ගන්නවා තව හදන්න හදන්න. මොකද n තියෙනවා p තියෙනවා 1 තියෙනවා පටලැවෙනවා ඔක්කොම මේකේ තියෙනවා. හරි? ඒකයි. ඒතර එක ආදේශ කරන් පස්සේ ඒක හරිනේ. ඒතර n සමාන 1ට ප්‍රතිඵලය 7. ඊට පස්සේ p n තියෙන තැන් වලට p දාලා මේක ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ p 10 දාලා ලියා ගන්න වගේ p දාලා ලියා ගන්නවා. ඒ කියන්නේ ඕනම තැනකට හරි කියලා අපි ඒක ගන්න. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. හරි? හොඳයි. ඒතර එන්නේ එකේ ගණය, දෙකේ ගණය, තුනේ ගණය, p ගණය p වර්ග වාරයක් p ධන එකේ වර්ගය බෙදීම 4යි කියලා අපි අරන් තියෙනවා. අපි කරන්න ඕන p ධන එකටත් මේක හරි කියලා පෙන්වන්නේ. ඒතර තමයි අර දෙවෙනි අවශ්‍යතාවය තෘප්ත වෙන්නේ. අවශ්‍යතාවය. හරි? අවශ්‍යතාවය තෘප්ත වෙන්නේ. හරි? n සමානයි p විට සත්‍යයි ගනිමු. p ට අපි සත්‍යයි කියලා ගමු. ඒතර p දාලා ලියා ගන්න. right? ඊට පස්සේ මොකද්ද ගන්න ඕන? ඊට පස්සේ කරන්න ඕන දේ තමයි p ධන එකටත් මේක හරි කියලා පෙන්වන එක.
එතකොට n සමානයි p ධන 1 විට කියලා වෙන්න ඕන එක ලියා ගන්න ඕන. වෙන්න ඕන එක ලියා ගන්න ඕන. සාධනය කරන්න ඕන එක ලියා ගන්න ඕන. දැන් කට්ටිය නිකන් එහෙම ඉන්නකොට අපි අහන්නේ මොකක්ද වෙන්න ඕන කියලා. ආවට මොනවද වෙන්න ඕන කියලා අහන්නේ ගලින්. ඒ වගේ දැන් එයාට වෙන්න ඕන එක දැන් තේරුණා නම් අපිට ලේසියිනේ. ආවට මේක දෝන කියලා අපි අහන්නේ ඒ වගේ තමයි. ඔන්න වෙන්න ඕන එක මේකයි. හරි? අරක වෙනවා. ඒක පාවිච්චි කරලා මේක ගන්න ඕන. අර ඊතල ගහලා මම පෙන්නුවේ. ඒ සිද්ධිය තමයි හැමතිස්සෙම කරන්නේ. අපි මේ උඩ එක පාවිච්චි කරලා මෙහෙම යටට එන්න තමයි ඕන. එකෙන් මේකට එන්න ඕන. මේක හරහා ගිහිල්ලා. කෙලින්ම මෙතනින් මෙතෙන්ට එන්න මේකට නේද? කියලා තියෙන ඔක වටේට එන්නේ P අවස්ථාව පාවිච්චි කරලා එන්නේ. හරි? එතකොට සාධනය කරන්න ඕන එකේ දකුණු පැත්ත වම් පැත්ත ලියාගත්තා හරිනේ සංකීර්ණ පැත්තනේ පටන් ගන්න. එතකොට ඒකේ මෙන්න මේ ටිකට K ඉඳලා P වෙනකම් ඝනයන්ගේ එකතුවට පළවෙනි P වල ඝනයන්ගේ එකතුවට අර උත්තරේ හරි කියලා අපි හිතනෝනේ කියලා තියෙන එක. ඒක දානවා. හරි? තව ඉතුරු වෙනවා P ධන එකේ ඝනයක් ඒකෙම තියෙනවා. ඒක හොඳට උත්තරේ දිහා බලන්න. ගන්න ඕන එක ලියා ගන්න කියන්නේ ඒකයි. ඒක වෙන පැත්තක ලියාගත්තත් කමන්නේ. ඔබ හිතේ ලියාගත්තම අමාරුයි කරන්න. ඒකින්ද තමයි මෙහෙම කියන්නේ. එතකොට ගන්න ඕන එකේ තියෙනව නේද P ධන එකේ වර්ගයක්. ඒතර මේ කට්ටියගෙනු P ධන එකේ වර්ගයක්. P ධන එකේ ඝනයක්ම තියෙනවා මේ දෙවෙනි පදේ නම්. අර මෙතන ලියනකොට හේතුව ලියන්න එක කියලා නම් කරලා හරි උපකල්පනයට අනුව හරි කියලා ලියන්න හරි මේ ගත්ත පියවර. ඊට පස්සේ P ධන එකේ වර්ගය පොදුයිනේ එළියට ගන්න. P ධන එකේ වර්ගය පොදුයින්ද එළියට ගන්න. බලන්න මම සුළු කරපුවා තියෙනවා. එහෙම සුළු කිරීම අමාරු නැහැ. P ධන එකේ වර්ගයක් එළියට ගත්තාම P වර්ග බෙදීම 4යි. P ධන එකේ ඉතුරු වෙනවා. එතන පොදු හරය ගත්තාන් පස්සේ අර බෙදීම 4ක් එනවනේ. අර වෙන්න ඕන එක ඕනනම් චුට්ටක් සුළු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හිතෙන් හරි සුළු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. අපිට ගන්න ඕන එකේ තියෙන්නේ මෙහෙමයි. P ධන එක පදයක් තියෙනවා. ඊළඟ වරහනේ තියෙන්නේ P ධන දෙකනේ. P ධන දෙක තමයි තියෙන්නේ. P ධන දෙකේ වර්ගය තමයි එතන තියෙන්නේ. P ධන දෙකේ වර්ගය අරක තියෙන්නේ P ධන එකේ වර්ගය. තේරෙනවද මම කියන එක? P ධන එක ධන එක කියන්නේ P ධන දෙකේ වර්ගය තමයි එතන තියෙන්නේ. එතකොට මේ මේ තියෙන්නේ ඒක නිකම්ම එනවා හරි. බය වෙන්න දෙයක් නැහැ හැමතිස්සෙම එනවා. මෙතන දැන් තියෙන්නේ මෙහෙමනේ. P ධන එකේ ධන ඒක P ධන දෙකේ වර්ගය වර්ග කරාම P වර්ග ධන 4යි P ධන 4නේ. මේ තියෙන්නේ P වර්ග ධන 4යි P අපේ ලියලා ලියන්න මම ඕන නැත්නම් පැත්තක මම සුළු කිරීම දාලා තින්නේ. P වර්ග ධන 4යි P ධන 4නේ. P වර්ග ධන 4යි P ධන 4 කියලා කියන්නේ P වර්ග ධන දෙකේ වර්ගය. ඒක ඔක ඇතුළේම පියවරක් විදිහට ලිව්වත් කමක් නැහැ. හිතේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පැත්තක හදලා පෙන්නුවත් කමක් නැහැ. අන්තිමට අර
n වෙනුවට p ධන 1 ගත්ත විදිහට ලියන්න ඕනේ ඒක. හරිද? ඊට පස්සේ අර කතාව ලියන්න. p ට හරි කියලා ගත්තම් p ධන 1කටත් හරි ගියා. හරි p ට හරි කියලා ගත්තම් p ධන 1කට හරි යනවා. එකටත් හරිනේ. මෙන්න ගන්තබ්බුන්ට අනුව ඔක්කොටම හරියනවා. ඒක ලියන්න. අර කලින් ලියාගත්ත ඒවා දිහා බල බල ලියන්න. කතාව ලියනකොට ලකුණු 25 ගානේ පහක් තියෙන්නේ කතාව ලියනකොට හරි. කෙටි ප්‍රශ්නෙට ලකුණු 25යි පළවෙනි ගානට එන්නේ ගන්තබ්බින්නේ. පීට සත්‍යයි ගත් විට n සමානයි පීට ප්‍රතිඵලය සත්‍යයි ගත් විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. පීට සත්‍යයි කියලා ගත්තම් p ධන 1ට සත්‍යයි. තවද ඒක හරියට තේරුම් ගත්තන් පස්සේ මේ කටපාඩම් කරගන්න දෙයක් නැහැ. ළමයි බොරු ලියනවා. p ලියනවා p ධන 1 ලියනවා c ලියනවා d ලියනවා ඔක්කොම d. n ලියනවා n ධන 1 එහෙම දදා බොරු ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. වෙන දේ හරියට ලිව්වා නම් තමයි හරියන්නේ. p ට හරි කියලා ගත්තම් p ධන 1ට හරියනවා. වගේම තවද n සමාන 1ටද ප්‍රතිඵලය සත්‍යයි. කටත් ප්‍රතිඵලය සතේ හින්දා ඔක්කොටම හරියන්නේ. ඒ වෙන සිද්ධියට කියන්නේ මොකක් කියලාද? මේ මූලධර්මයට කියන්නේ ගන්තබ්බුන මූලධර්මයට. ගන්තබ්බුන මූලධර්මයට අනුව කලින් එක බල්ලම ලියන්න හරි. ගන්තබ්බුන මූලධර්මයට අනුව සියලු ධන නිඛිල සඳහා සියලු ධන නිඛිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. සියලු ධන නිඛිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. හරි. දැන් තව ගානකුත් අපි හදමු. අපි දෙගොල්ලම සහයෝගයෙන් හදන් යන්. මට උදව් කරන්න එහෙම හදන් යන්. මේ හදන ඒවා පළවෙනි ගණන් වල හදන ඒවා පස්සේ නිකම්ම මතක තියාගන්න. දැන් පළවෙනි දන්නේ කියලා n වල එකතුව ශ්‍රේණි පාඩමේ තියෙනවා. පළවෙනි දන්නේ කියලා n වල වර්ගයන්ගේ එකතුවත් ඒක තියෙනවා. මේ තියෙන්නේ ඒක. ගණයන්ගේ එකතුවත් ඒක මතක තියාගෙන ඉඳලා පස්සේ ශ්‍රේණි වලට දානවා. තාම ඔයාලා ශ්‍රේණි දන්නේ නැති හින්දා මේ විදිහට කරාට ප්‍රශ්නයක් නැහැ. හරි. ඒකින්ද දැන්ට මේ අමුතුයි වගේ දන්නට සිම්පල් කේස්. හරි. right. Q2 කියලා දාලා තියෙන එක ඔයාලා Q3 එක විදිහට ගන්න. ගාන ලියා ගන්න.
එකේ වර්ගයේ ධන දෙකේ වර්ගයේ ධන තුනේ වර්ගයේ ධන තිත් 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 n වර්ගය ඒක එන්න මේකට තමයි හැමතිස්සෙම තියෙන්නේ. උදාහරණයක් වශයෙන් පළවෙනි ධන නිකිල 10යි වර්ගවල එකතුව එකේ වර්ගයේ දෙකේ වර්ගයේ 10 වර්ගයට ඕන අරකට n වෙනුවට 10 දැම්මම ටක් ගාලා උත්තර එනවා හදන්න දෙයක් නැහැ. ප්‍රකාශනය ලියන්න පිළිවෙලට යන්න. එකට සත්‍යයි කියලා ඉස්සෙල්ලා පෙන්නන්න. එන් ධන නිකිලයක් කියලා නේ තියෙන්නේ. ඒතර ඉන්න පුළුවන් ලේසිම සරලම අවස්ථාව තමයි 1. එකේ වර්ගය 1යි අර පැත්තෙනුත් එන්නේ 3 2 6 බෙදීම 6 1යි කියලා. උතර n සමාන 1ට ප්‍රතිඵලය සත්‍යයි. හරි. උතර p ට සත්‍යයි කියලා අරගෙන p දන එකට සත්‍ය බව පෙන්වන්න තියෙන්නේ. මම කලින් එක බල බල ලියන්න. කම්මැලි වෙන්නේ නැතුව ලියන්නකෝ. ලේසියෙන්ම විභාගයට එන්න පළවෙනිම ගන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේක ඉතින්. n වෙනුවට p දාලා ලියා ගන්න. p දාලා ලියා ගන්න. හරි. ඊපස්සේ p දන එක දාලා ලියා ගන්න ඕන. p දන එක දාලා ලියා ගන්න එක තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒක නැත්තම් සාධනය කරන්න පුළුවන්. බලන්නකො හදන් යන්කො එමීට.
බොම් රයිට් කට්ටිය දැන් මෙහෙමයි මේ දැන් ගන්න ඕන එකත් අපි ගාව තියෙනවනේ ගන්න ඕන විදියක් තියෙනවා උඩ තට්ටුවට ගිහිල්ලා එන්න ඕන උඩින් ගන්න ඕන පී පාවිච්චි කරලා ගන්න ඕන ෂුවර් එකටම එනවා හරි පොඩ විනාඩියක් බලන්නකෝ ෂුවර් එකටම වැඩේ හරියනවා දැන් මෙතන තියෙන්නේ පී ධන 1 ළමයි මේ තියෙන්නේ පී ධන 2 2යි පී 2යි මෙතනත් දෙකෙන් වැඩි වෙනවනේ මේ තියෙන්නේ 2යි පී ධන 2 ධන 1 කියන්නේ 2යි පී ධන 3 තමයි එතන තියෙන්නේ තේරුණා නේද එන්න ඕනේ ඒකයි මම නිකන් මේ සුළු කරලා තියෙන්නේ තව එක. ඒතර p ධන 1 p ධන 2 2යි p ධන 3 කියලා තමයි අන්තිමට ගන්න තියෙන්නේ. හරි. මොකුත් දන්නේ නැහැ වගේ කරන් යනවා මේ බලන්න. k ඉඳලා p වෙනකන් වර්ගවල එකතුවට ටක් ගාලා අරක බැස්සුවා. හරි. උත්තරේ බැලුවනේ. උත්තරේ බලලා කරන්නේ. ඒකට කවුරුම මොක් කියන්නේ නැහනේ. ඒතර උත්තරේ p ධන එකක් එළියටත් ගත්තා. ඊතුරු වෙන හැල්ල ලිව්වා. බලන්නකෝ. 6 පොදු හරයක් ගත්තා. ඇතුළ හොඳට සුළු කරා. හරි. හොඳට සුළු කරන් පස්සේ 2යි p වර්ග ධන 7යි p ධන 6 කියලා එනවා. දැන් එන්න ඕන උත්තරේ තියෙන්නේ. ඒක එන්න ඕන. එන්න ඕන උත්තරේ තියෙන්නේ p ධන 2. බලන්න. මෙතෙන්ට එන්න ඕන මෙහෙම එකක්. මෙතෙන්ට එන්න ඕන මේ p ධන බලගන්න p ධන 2 වාරයක් 2යි p ධන 3 වගේ එකක්. ඒක වෙන විදිහකින් කියන්නම් මෙන්න මේ වර්ග j මේ වර්ග j මේ වර්ග j ඒකද සාධක දෙක තමයි ඔය තියෙනවා. ශේෂ ප්‍රමේයට අනුව සාධක ප්‍රමේයට අනුව p ධන දෙක සාධකයක් වෙන්න නම් ඍණ දෙක ආදේශ කරොත් p වලට මේ කුට්ටිය රතු පාට ටිකේ බිඳුව වෙන්න ඕන. දෙවරක් දෙකේ ඍණ දෙකේ වර්ගය දෙවර 8යිනේ. 8යි 7 වරක් ඍණ දෙක 14යි. හරි? ඍණ 14ක් එන්නේ. දැන් 8යි 6යි 14ට ඍණ 14 කැපිලා එක්කනේ ෂුවර් එකටම වැඩේ වෙනවා. ඒකේ සාධකයේ කැමති විදිහකට කඩාගත්තට කරන්නේ සාධකයේ එකපාරටම අරග ලිව්වත් කමන්නේ. ඕනනම් O level විදිහට කඩලා පෙන්නුවත් කමන්නේ. හරි? නැත්තම් p ධන දෙක සාධකයක් හින්දා හිස්තැම්පුර වල ඉතුරු එක ලිව්වත් කමක් නැහැ. හරි? ඒක ඔයාලට අවස්ථාව මන් දෙනවා. මම ඒකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. හරි? එතකොට තවම එතෙන්ට ආවට පස්සේ මම මේ වර්කින්ස් ටික පෙන්නලා තියෙන්නේ තව ඕනනම් බලා ගන්න. හරි? මේ ඇතුළ සුළු කරාම කොහොමද එන්නේ? ඒතර ඒකේ සාධක වලට වෙන් කරන් පස්සේ p ධන 2 2යි p ධන 3 සාධකයක් වෙනවා. ඒක අපව ලස්සන කරලා ලියනවා. ඒක අපව ලස්සන කරලා ලියනවා. හරි? ඒක ලස්සන කරලා ලියලා අන්තිමට කතාවත් ලියනවා. බලන්නකො ඉවර කරගන්නකො.
කතාව ලියන්න අන්තිමට අර කතාව පීට හරි ගිය කියලා ගත්තම පීදන්න එකට හරි ගියා එහෙම ලියන්න. ඒ වගේම පළවෙනි එකටත් හරි හරි හදලා ඉවර නම් මට දාන්නකො මැසේජ් එකක් හරි කියලා. මෙතන අර සුළු කරගන්න ගියන් පස්සේ පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. අර තියෙන එකම ලියන්න තේරුම් කියන්නේ මම කියන්නේ එහෙමයි. මම තිස්සේ මේක හරියට එනවමනේ. ඒතර මේ පියවරෙන් පස්සේ ගැලින්ම මේක ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. සාධකේ ෂුවර් එකටම ගන්න මේක හිතෙන් සුළු කරලා මේක එනවා කියලා බැලුවත් ඇති. මම කඩලා ලියන්නවත් නැහැ. හරි. හදලා ඉවර නම් දාන්නකෝ. අපිට ඊළඟ එක හැමීට පටන් ගන්න පුළුවන් එතකොට. දැන් ඔය ටිකත් හදාගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් තනියෙන් ගානක් හදාගන්න පුළුවන් වෙයි. අපි බලමු පුළුවන් වෙයිද කියලා. මේ ඔක්කොම මම මැදිහත් වෙලා හදාගත්තා නම් ඇති. රයිට්. හරි කියලා කට්ටිය කියනවා. අපි බලමු එහෙනම් 4 වෙනි ගානට යන්න. හරි. කතාව ලියන්න ලකුණු 5ක් ගන්න ඕන. හරි. පීට හරි කියලා ගත්තම පී දන එකට හරියනවා. පළවෙනි එකටත් හරියන හින්දා ගන්තබ්බින්නේ අනුව කොටම හරියනවා. මේ ගණිතබ්බින්නේ කියලා කියන්නේ අලුත් ගණිතමය සංකල්පයක් නෙමෙයි. කියන්නේ ත්‍රිකෝණමිතිය, අවකලනය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය වගේ අපි ඉගෙන ගන්න සංකීර්ණ සංඛ්‍යා එහෙම අලුත් කොට්ටාසයක් නෙමෙයි. ඒ ඕන කොට්ටාසයක එක්කෙනෙක් සාධනය කරන්න ධන නිකිලකට තියෙන එක නම් මෙයා භාවිතා කරන්න. ඒකයි තියෙන්නේ. හරි. රයිට්. අපි 4 වෙනි ගාන විදියට මෙන්න මෙහෙම එමුකෝ. 4 වෙනි ගාන විදියට මේ දාලා තියෙන්නේ. ලියා ගන්නකො 1 + 3 + 5 එක දන්න 3 දන්න 5 එහෙම තියෙන්නේ. එක දන්න 3 දන්න 5 දන්න තිත් 2යි ඍණ 1. 1 3 5 කියන්නේ මොන වගේ සංඛ්‍යාවද? ඔත්තේද ඉරට්ටේද? ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ 1 3 5. එතකොට සාමාන්‍යයෙන් 2n වගේ එකක් ඉරට්ටේ සංඛ්‍යාවන්නේ. 2n එකක් අඩු කරොත් හරි එකතු කරොත් හරි තමයි එතකොට n නිකිලයක් වෙනකොට ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ. දැන් මේ දාලා තියෙන විදිහට n වල අගය මේ ඔක්කොම දීලා තියෙනවනේ. රතු පාටින් දීලා තියෙන එකක් තියෙනවා. ඒතර n වලට එක ආදේශ කරොත් එන්නේ 2 ඍණ 1යි කියලා. ඒතර එන්නේ පළවෙනි ඔත්තේ සංඛ්‍යාව. n වලට දෙක ආදේශ කරොත් 2 2 4 එකක් අඩු කරාම 3යි දෙවෙනි. තුන්වෙනි ඔත්තේ සංඛ්‍යාව 5යි ඒක ගන්න මෙතෙන්ට 3 ආදේශ කරන්න ඕනේ. ඒ වගේ 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව ගන්න 10. 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව කියන්නේ 2 10 20 එකක් අඩු කරාම පස්සේ 19 තමයි 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව. ඒ වගේ එතකොට n වෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි තියෙන්නේ. බලන්න හරි ලස්සන ප්‍රතිඵලයක් තියෙන්නේ. පළවෙනි ඔත්තේ සංඛ්‍යා n වල එකතුව මේ තියෙන්නේ. පළවෙනි ධන නිකිල වල වගේ. ඒතර මේ දෙක ඇතුලේ ඔත්තේ ඉරට්ටේ දෙකම තියෙනවනේ. එන්නේ n වර්ගය කියලා. ඒතර ඔන්න පළවෙනි 3 බලන්න. පළවෙනි 3 එකතුව මේකට අනුව නම් 3 වර්ගය 9යි කියලා එන්න ඕන. 5යි 4යි 9යි දැක්කනේ. ඒ වගේ පළවෙනි 10 වර්ගයේ පළවෙනි ඔත්තේ සංඛ්‍යා 10 වර්ග 100යි. හදලා බලන්න දෙයක් නැහැ. මේ ප්‍රතිඵලෙන් කියන්නේ ඒකයි. එයා හරි කියලා තමයි අපි දැන් පෙන්වන්න හදන්නේ. ඒක හරි කියලා තමයි පෙන්වන්න හදන්නේ.
හරි එහෙනම් පළවෙනි එකට n සමාන 1 විට සත්‍ය කියලා ලියන්න. සත්‍යයි කියලා පෙන්වන්න ඕන. ඒ ටික ලියන්නකෝ දැන්. n සමාන 1 විට වමයි දකුණයි හදලා බලන්න. වමේ එන්නේ 1 විතරයි. දකුණට එන්නේ එකේ වර්ගය. ඒතර එකේ වර්ගයත් 1යි. එහෙනම් වම් පැත්ත දකුණු පැත්ත සමානයි. ඊට පස්සේ මේක දැන් වැදගත්ම දේ නැත්තම් ක්‍රිටිකල්ම තැන තමයි p ට හරි කියලා අරගෙන ඒක භාවිතා කරලා ඊළඟ එකට යන එක. p වෙනි පොත්ත පෙරළුනොත් p දන්න එක පෙරලෙනවා වගේ අදහසක්. හරි. බලමුකෝ. දැන් p මේ බලන්න. p දැම්මන් එන එක අපි p ට හරි කියලා උපකල්පනය කරලා මම කෙටියෙන් දාලා තියෙන්නේ. ඒතර මේ උඩ ලයින් එක යූස් කරලා p එක යූස් කරලා p දන්න එක තමයි ඔප්පු කරන් තියෙන්නේ. හරි. බලන්න එතකොට. ඒක හරිම ලේසි. හරිද? ඒතර පළවෙනි සෙට් එක ලිව්වා. ඒ ටිකට ටක් ගාලා p වර්ග කියලා දැම්මා උපකල්පනයට අනුව. උත්තරේ ඒවි. 1යි p දන්න දෙකෙන් එකක් අඩු කරා 1යිනේ. හරි. දැන් මේ තියෙන p දන්න එකේ වර්ගය. කතාව ලියන්න විතරයි තියෙන්නේ. කතාව ලියලා වැඩේට බහින්.
අද ඉවරණ කියන්න යවට් කරලා ඉන්න ඕන සද්ද ගන්න කවුද? එළි නේද සද්ද කරන්නේ. ඔයාලද මේ ලෙසන් එක කලින් කරලාද තියෙන්නේ? මොකද දන්නේ නැහැ ඉස්කෝලවල එම ගියපු දවස්වල කරාද පන්තියක හරි වෙන. මට පොඩි අදහසක් ගන්න දාන්නකෝ. ගන්තබ්යුන්නේ කරලා තියෙනවද කියලා. අපි අනුකල්න පාඩමේ මම රෙකෝඩින් එක ඔයාලට දාලා ඇති. හරි? ඒ වගේම හෝම්වර්ක් එකක් දාලා ඇති. ටිකක් තිබ්බා. ඒක බලලා හිමින් කරන්න. කලබලයක් නැහැ. හිමීට කරගන්නකෝ. ගණන් මම වැඩිපුර දාලා ඇති උත්තරත් එක්කම බලලා කරන්න පුළුවන් හින්දා විභාගයට ෂුවර් එකට අනුකල්න ගානත් ඉතින් හදන්න ඕනේ. ඒකත් එමීට කරගෙන යන්න. මේ පාඩම කලින් කරලා තියද? කිසිම සද්දයක් බද්දයක් නැහැ නේද? හරි. වැඩි කරලා නැහැ කට්ටිය එක හොඳයි අපිට. මේක මම රෙකෝඩින් එක දාන්නම් ඔයාලට මේ පුළුවන් වුණොත් මම YouTube එකටම අප්ලෝඩ් කරලා දාන්නම්. හරි? ඔයාලට මේ බලන්න ඕන යාළුවෝ එමේ ඉන්නවනම් බලන්න කියන ප්‍රශ්නයක් නැහැ ඒක. හරි? හෙට ක්ලාස් එක තියෙනවා. හෙට නිින්ද යන එකක් නැහැ නේ. හෙට තියෙන්නේ. හරි? අනුකල්නේ ඉතුරු කොටස අර මම ඒ උප ටික පොඩ්ඩක් බලන්න. බලලා ඒ ටික කරගෙන ඉන්න. අපිට අර තියෙන්නේ වර්ගමූල තියෙන්නේ අපරිමේය ශ්‍රිත අනුකල්න එකන් තමයි ඊළඟට තියෙන්නේ. ඒකයි ත්‍රිකෝණමිතික ශ්‍රිතය. මේක හදාගත්තද? ළමයි හදාගත්තද? තව ගණන් දෙකක් විතර හදලා ඔයාලට එතකොට හෝම්වර්ක් ටිකක් මම දෙන්නම්. ඊළඟ දවසේ අර සිග්මා දාලා තියෙන ඒවායි සාධකයි ගණන් දෙක හැදුවම එතකොට ෂුවර් එකටම විභාගයට එන ගාන හදාගන්න පුළුවන් ආ. කතාව ලියන්න. හදලා ඉවර නම් කියන්න. ඉන්ෂුරන්ස් එකෙන් ආවද?
අපි පස්වෙනි ගාන හදන්න ගමුකෝ. ඒක අර බෙදීම තියෙන බෙදිලා තියෙන එක නේ. බෙදලා තියෙනවට කියන්නේ පරිමේය ප්‍රකාශනයක් තියෙන එකක්. හරි. ලියා ගන්නකො. බෙදීම එකවරක් දෙක. ධන එක බෙදීම දෙවරක් තුන. එහෙම තුන්වරක් හතර එහෙම ගිහින් තියෙනවා. 1 2 3 තමයි යට ඉස්සරහින් මීනස් බබර් එක වගේ. හරි. 1 2 3 එතකොට n වෙනි පදේ n තමයි ඉස්සරහින් ඉන්නේ. අපිට මුලින් ඉන්න කෙනාට වඩා එකක් වැඩි ඊළඟ එක න n ධන 1. ඒ වගේ ටිකක් එකතු කරාම ලස්සන එකක් එන්නේ. n බෙදීම n ධන 1 කියලා එන්නේ. ඒ කියන්නේ වගේ 3ක් කියලා හිතන්න පළවෙනි පද 3 එකතු කරොත් එහෙනම් එන්නේ 3 බෙදීම 4යි කියලා තමයි එන්නේ. ලස්සනයිනේ. ඒක ඔප්පු කරන්න හදා. හරිද? ගාන ලියාගෙන හෙමින් හදන්න යන්න. n සමාන 1 වෙලාවෙදී එන්නේ 1 බෙදීම 1 කොරක් එක පළවෙනි පදේ විතරයි භාගයයි. අර පැත්තේ 1 බෙදීම 1 ධන 1 භාගයයි. එකට හරි. අර මෙතන කරන්න තියෙන්නේ p ට හරි කියලා අරගෙන p ධන 1ට හරි කියලා පෙන්නන්න. මම මේ ලබයි හදන් යන අතරතුරේ හදාගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. p ට හරි කියලා ලියා ගන්නවා. p ධන 1ට හරි කියලා පෙන්නන්න තමයි තියෙන්නේ. හරි අපි ඔහොම යනවා. එතන p ධන 1ට ගන්න ඕන ප්‍රකාශනයේ තියෙන්නේ. ඒකේ අපි දකුණෙන් පටන් ගන්නවා. වම් පැත්තෙන් පටන් ගන්නවා. එතකොට ඒ ඉඳලා p වෙනකන් එකතුවට අර උපකල්පනයේ තියෙන එක්කෙනා දානවා. උපකල්පනයේ තියෙන එක්කෙනා දානවා. රතු පාටේ ඔක්කොම එකයි. ඒක ඒ දෙක එකතු කරන් පස්සේ රතු පාටට කැමති නැති කට්ටියට අපි නිල් පාට දෙමුකෝ බලන්න. මෙන්න මේ නිල් පාට එක එන්න ඕන. නිල් පාට එක තමයි මෙතෙන්ට එන්න ඕන අන්තිමට.
බාන්න එහෙම අමාරු නෑ. හරි. භාග සුළු කරන්න පොදු හරය අරගෙන නේද? කියලා දෙන්න දෙයක් නෑනේ. පොදු හරය p ධන 1 p ධන 2 පොදු හරය. ඒතකොට හරය සුළු කරන් p වර්ග ධන ඔය වගේ 2යි p ධන 1. එන්න ඕන උත්තරේ තියෙන්නේ p ධන 1. යටට එන්න ඕන p ධන 2. p ධන 2ක් වැඩිපුර තියෙනවා. දෙකක් තියෙන වැඩිපුර p ධන 1ක් තියෙනවා. උඩත් එකක් වැඩිනේ. ඒක අනිවාර්යෙන් කැපිලා යනවා. කැපිලා යයි බලන්න. බලන්න කට්ටිය මොකද වැඩේ කරගත්තද කියලා. හරිනම් කියන්නේ සද්ද නැතුව ඉන්න එපා. හරි. විභාගයටත් කෙටි ප්‍රශ්නයක් විදිහට තමයි මේක එන්නේ. කියන්නේ විභාගයට ගණන් ආකාර දෙකක් ගොඩක් ගණන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකට පාවිච්චි කරන්න පුළුවන් මේක. මේක දැන් අපිට අපේ සිලබස් එකේ හැටියට තියෙන්නේ අපේ සිලබස් එකේ හැටියට මේ කතා කරන්න තියෙන්නේ මේ වගේ පද එකතුවකට එන්න ප්‍රතිඵල ඒ කියන්නේ ශ්‍රේණි සමාකලනයක් කියලා මේකට කියන්නේ. ශ්‍රේණි පාඩමේදී ඔයාලා එක දකීවි හරියට ශ්‍රේණියකට මේක හරි කියලා ඔප්පු කරන්නයි. ශ්‍රේණියක සමාකලනය ශ්‍රේණිවල ප්‍රතිඵල සාධනය කරන්නයි. අනිත් එක තමයි මොකක් හරි ප්‍රකාශනයක සාධක හරි නැත්නම් බෙදෙන බව පෙන්වන ඒවා හදන්නේ. ওই වර්ග දෙක විතරයි තියෙන්නේ. නමුත් නානප්පකාරයට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි බොරුවට ඔයාලයි කාල නාස්ති කරලා වැඩකුත් නැහැ. හරි එහෙනම් දැන් අපි විභාගයට ලෑස්ති වුණානම් ප්‍රමාණවත්නේ. කෙටි ප්‍රශ්නයක් තමයි මේකෙන් එන්නේ. එහෙනම් අපිට ලබන සතියේ මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. හරි. මම බොහොම පැහැදිලිව නිර්වුල්ව මේ ටික කියලා දුන්නා ඔයාලට. තනියෙන් කරගන්න විදියත් ඔක්කොම කියලා දීලා තියෙන්නේ. අපි මේ හෝම්වර්ක් කීපයක් තියෙනවා. බලන්නකෝ. මේ හෝම්වර්ක් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ගණන් තුනක් තියෙන්නේ මේ 6 වෙනි ගානත් මම සමහර දවසට පන්තියමත් හදනවා. ඒකයි මෙතන දාලා තියෙන්නේ. ඒකයි මේ දෙකයි තමයි හෝම්වර්ක් විදියට හදන්න ඕන. ඔයාලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. මේක එතකොට ටග් ගාලා වැඩේ කරනෝනේ. 6 වෙනි ගානයි මේ දෙකයි තමයි හදන්න ඕන. මේ තියෙන ඉරට්ට සංඛ්‍යාවල එකතුව. මෙතන මේ තියෙන්නේ නිකම් අර වගේ භාගවල මේ 1.3 නෙමෙයි එක් වරක් 3 තුන් වරක් 5 එහෙම තියෙන්නේ. හරි. n බෙදීම 2යි n ධන 1 වගේ එකක් එතන තියෙන්නේ. මේ ගණන් තුන හදන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. අරගේ භාගයට හදලා තියෙනවා. හරි. ඒ තුන හදන්න. ඒතර ශ්‍රේණි සිග්මා අංකනේ දාලා තියෙන ගණන් තියෙනවා. ඊට පස්සේ අර සාධක ගණන් තියෙනවා. ඒ ටික අපිට පුළුවන් ලබන සතියේ කතා කරලා මේ වැඩේ ඉවරටම ඉවරයක් කරගන්න පුළුවන්. ඔන්න ලකුණු 25ක් එතනින් ගන්න පුළුවන්. පළවෙනි ගානට මුලින්ම ලෑස්ති වෙන්න පුළුවන්. හරි. ඒ වගේ අපිට ඉස්සරහට කරන්න තියෙන ඔක්කොම විභාගයට ලකුණු තියෙන ඒවා තියෙන්නේ. හරි. එහෙනම් තේරුණේ ඒවා මෙච්චර කල් කරලා තියෙන පාඩම් තරම් එහෙම අමාරු නෑ. හරි. ඒ වගේ ලොකු පාඩම් සංකල්ප ත්‍රිකෝණමිතිය කලනේ ඒ වගේ තිබ්බට දැන් මේවා පොඩි පොඩි පාඩම් තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒවා ලේසියෙන් කරගන්නත් පුළුවන් ලකුණුත් තියෙනේවනේ. එහෙනම් පොඩ්ඩක් ලෑස්ති වෙලා මහන්සි වෙලා මේ වැඩ ටික කරගත්තා නම් පිළිවෙලට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න. දැන් ඉස්කෝලේ යන්නත් වෙයිද දන්නේ නැහැ තව ටික දවසකින්. හරි. ඇඳුම් එම හොයලා තියාගෙන ඉන්න ඕන. හරි හරි.
meeting.